ගෝවන් පුතේ අද මේ මාසෙත් ඉවරගෙන යන්නේ නේද? 8 වෙනි මාසේ 28 ගිය සතියේ අපි පළවෙනි සෙෂන් එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආලෝක අන්වීක්ෂය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ගැන. ඒ කියන්නේ 10 වෙනි පාඩම අපි ගිය සතියේ අන්තිමට ඉගෙන ගත්ත අන්වීක්ෂය විශාලනය. කොහොමද අන්වීක්ෂය විශාලනය හොයන්නේ? උපනෙතේ විශාලනය වැඩි කරනවා අවනෙතේ විශාලනය. උපනෙත 10 නම් අවනෙත 20 නම් 10 වරක් 20 කීයද පුතේ? 200. උපනෙත 5යි නම් අවනෙත 40යි නම් 40 වරක් 5 කීයද? 40 වරක් 5 කීයද? 200. ඒ 200යි තමයි. තේරුණා නේද? අපි මේක ඉගෙන ගත්තට පුතේ අපි මේකෙන් ගණන් හැදුවේ නැහැ. හරි? සමීකරණ ලියුවට එහෙම ගණන් හැදුවේ නැහැ. දිනේ දාමු. දිනේ දාමනේ. හරි අපි Zoom වලින් ඉන්නකට දිනේ දාන අවස්ථාවක් දෙමු. දිනේ දාන්න පුතේ. टीचर සෙතුමේ ඔමෙත් මගියන්. මන් දැන් ලොගුනේ සර් කටි කරේ. මොකද කරේ නෑ දිනේ දාන්න. දිනේ දාන්න තියෙන්නේ. අන්වීක්ෂය. හරි. එහෙනම් සමීකරණ ලියලා තියෙන්නේ. කෙලින්ම අපි ගානක් හදන්න යන්න ටක් ගාලා. හරි. ලියන්න අංක 1. හරි. තනියෙන් හදමු. සමීකරණ ලිව්ව ආදේශ කරලා බැරි වුණොත් කමක් නැහැ මම කියලා දෙනවා. අන්වීක්ෂයක උපනෙතෙහි විශාලනය වැඩි කිරීම 10ද ලියන්න දන්නවා දැන් කට්ටියනේ ලියන්න දන්නව නේද? වැඩි කිරීම 10යි. අනිත්‍යක උපනෙත කිව්වේ නෑ උපනෙතේ විශාලනය වැඩි කිරීම 10ද අවනෙතේ විශාලනය වැඩි කිරීම 40ද නම් සර් අවනතෙහි විශාලනය වැඩි කිරීම 40ද නම් හරි එම අන්වීක්ෂයේ විශාලනය සොයන්න එහෙම නැත්නම් විභාගෙ දෙන්න පුළුවන් විශාලන බලය සොයන්න කියලා. මේ දෙකම එකයි. අන්වීක්ෂයේ විශාලනය සොයන්න විශාලන බලය සොයන්න. සමීකරණය ලියන්න ආදේශ කරන්න හදන්න ටක් ගාලා. සමීකරණ තියෙන බෝඩ් එකේ තියෙනවා පොතේ තියෙනවා. ටක් ගාලා ලියන්න සමීකරණ ලියන්න ඕනේ අනිවාර්යයෙන්. समीकरण लिया ना मोहन अन्वेक्ष विशाल හදලා ඉවරයි. හා. හදලා ඉවරයි. සර් බෝඩ් එකේ තියෙන එක ලියන්න කියලා. බෝඩ් එකේ තියෙන එක ඕනේ නැහැ ඉතින්. ගිය සතියේ ඔක පොතේ ලිව්වනේ පුතේ. අච්චු පොතේ තියෙනවා. ගිය සතියේ පොතේ අන්තිමට ලියලා තියෙන එකනේ බලන්නකෝ. අච්චු පොතේ තියෙනවා 148 යටමත් තියෙනවා. හරි සර්. හොඳයි. හරි ඔයගොල්ලෝ හදන්න සමහර අය හදලා ඉවරයි. අර මේ එතන ලියද්දි කතරේ දාන්න ඕනේද? මැදින්ද? මැදින් දාලා දිනු. කතරේ නෙමෙයි වැඩි කිරීමේ ලකුණ පුතේ. හරි සර්. හරිනේ කට්ටිය හදලා තියෙන්නේ. හදන්නද? හරි. උපනේතේ විශාලනය කීයද පුතේ? 10යි. අවනෙත කීයද? 40යි.
10 40න් වැඩි කරාම කීයද එන්නේ පුතේ? 400යි. ඔය තියන්නේ බාණ්ඩේ. කීයද පුතේ උත්තරේ? 400යි. හරි. තව ගානක් හදමු. තව ගානක් හදමු. හරි. අංක 2. අන්වීක්ෂයක උපනෙතේ විශාලනය වැඩි කිරීම 15ක්ද අවනතේ විශාලනය වැඩි කිරීම 20ක්ද වෙයි. වැඩි කිරීම 20ක්ද වෙයි. වැඩි කිරීම 20ක්ද වෙයි කියලා කිව්වේ. අන්වීක්ෂයේ විශාලනය සොයන්න. අන්වීක්ෂයේ විශාලනය සොයන්න. සමීකරණ ලිව්වා, ටක් ගාලා ගාන හැදුවා. මන්න කරමු ඉංග්‍රීසි මීඩියම් එකේ මේ පාඩම ඉවරයි. හැබැයි ඒ වුණාට අරක ඉන්නේ ඔයගොල්ලෝ ඉස්සරහින්. ආර්ජින පද දෙක ඉස්සරහින්. හැදුවා. හොඳයි පුතේ. බලමු. හරි. හරි සර්. ඉතිනේ හැදුවා සර්. දැයි ඈ. චක්කරේ. හොඳයි. පුතේ උපනේතේ විශාලනය කියන 15යිද කොහෙද නේද මට මතක විදියට. 15යි. ඔව් සර්. අවනේත කීයද 20ද? 20යි. 15 20 කීයද ඉතින් පුතේ? 450. 300යි. ඒ 15 දෙකෙන් වැඩි කරාම 30යි. 30කට බිංදුවක් දැම්මාම 300යි. තේරුණාද? මගේ උත්තරේ හරි. මුලින්ම 10ක් කරන්න කළා ඒක ඔව් ඒක දැන් මම මේ හදන්න පුළුවන් වෙනවා දැන් කීයද? 7 අවසරේ නේද? හරි. හදාගන්න අදුර ඇදී හදාගන්න පුතේ ගන්න. ටීචර් සර් උත්තරේ කීයද? කීයද උත්තරේ තියෙන්නේ? කීයද උත්තරේ? 300යි. ඔව් 300යි. පුතේ ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ තව වැදගත් දෙයක් මේ ආලෝක අන්වීක්ෂය ආධාරයෙන් මොකක් හරි නිරීක්ෂණය කරනකොට මම කලින්ම කියපු දෙයක් තමයි එක ඇහැකින් විතරක් බලන්නේ නැහැ කියලා මතකද කිව්වා. එක ඇහැකින් නිදර්ශකය දිහා බලන ගමන් අනිත් ඇහෙන් කොහෙද බලන්නේ පුතේ? අනිත් ඇහෙන් කොහෙද බලන්නේ? පොත දිහා බලලා දැන් අපි අනිවා පුතේ අන්න අර. ඔව් මතකයි කට්ටියට නේද? රේඛීය සටහන් අඳිනවා. අඳින්නේ අපි නම් කැම්පස් එකේ යන්නේ පැන්සල විතරයි මේ ප්‍රැක්ටිකල් පොතට පාවිච්චි කරන්නේ. පොතේ ඉස්සරහ ටික ඉතින් ලස්සන්ට print කරලා එහෙම කරලා හදන්න පුළුවන්. ඒක ඕන අතින් ලියන්න පුළුවන් පෑනෙන්. එතනින් එහාට මුළු ප්‍රැක්ටිකල් පොතම මොකෙන් විතරයිද කරන්නේ? පැන්සලෙන් විතරයි කරන්නේ. තේරුණාද? ඉස්සරහට
ඔව් දැන් අපි හිතමුකෝ පුතේ මොකක් හරි එකක් මෙහෙම අන්වීක්ෂයෙන් බලාගෙන අඳිනවා කියලා මෙහෙම අන්වීක්ෂයෙන් බලාගෙන මොකක් හරි එකක් අඳිනවා කියලා මෙහෙම අන්වීක්ෂයෙන් බලාගෙන මේක අඳිනවා ඒ කියන්නේ සර් අන්වීක්ෂයෙන් බලන කටේ හොඳ සිට පුළුවන්ද? එහෙම නැහැ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ මම ඒක ඔයාලට පොඩි උත්තරයක් දෙන්නම් මේක ඉවර වෙලා හරි ඔය වගේ ඔහොම ඇඳගිලි තන්නකෝ මම මේක ඉවර කරලා ඔයාලට උත්තරයක් දෙන්නම් හරි මට අමතක වුණොත් ආයෙ අහන්න හරි එහෙම ඇඳට පස්සේ දැන් මේ අන්වීක්ෂය උපනෙතයි අවනෙතයි තියෙනවනේ මේ ලියන එක පුතේ මේ ලියන එක දැන් මෙයා අපි හිතමු මියුක කියලා ඔහොම ලියලා ඉරක් ගහලා උපනෙත 10යි අවනෙත 20යි උපනෙත 10යි අවනෙත 20යි අපි හිතලා කී ගුණයක් ලොකු කරාද කියලා මට ඉතින් ඒක බලන විදිහෙන් තමයි පේන්නේ ඕගොල්ලෝ සමහරලාට චිත්‍ර ගන්න හැම දන්නේ අර ගහ අඳිනව පොඩි කරලා එහෙම කියනව නේද ඈ දැන් බස් එකක් අඳින්න ගියාම බස් එක ගෙනහලා කොලේ අඳින්න ගියොත් පුතේ කොළ අලවන්න එපා A4 ඒවා ලක්ෂයක් විතර අලවල එපා බස් එක අඳින්න පුතේ බෑනේ එහෙම කරන්න නේද එහෙනම් කොලේ බස් එක අඳිනකොට බස් එක මොනව කරලාද අඳින්න පුතේ පොඩි කරලා එතකොට අන්වීක්ෂයෙන් පේන්නේ ලොකු වෙලානේ අඳින්නේ අපි එතකොට මේක ලොකු කරලා අඳින්න එතකොට මේක 10 ගුණයක් උපනෙතෙන් 20 ගුණයක් අවනෙතෙන් මම තව 3 ගුණයක් ලොකු කරා එහෙනම් ඒක දානවා පුතේ මෙතන 3 ගුණයක් මෙතන ඒ කියන්නේ සර් අපි ඒක කරකවන ගන්නටද? ඔව් කරකවන ගන්න නෙමෙයි සෙට් කරන කාච ගන්නට. ඒ වගේම 3 ගුණය කියන්නේ මම හිතලා ලොකු කරපු ගාන. මේ පියවි ඇසින් දුටු දේ මම ලොකු කළා කී වාරයක් ඇන්දද කියලා. ඔය උතන තියෙනවා අන්වීක්ෂ කතාව නිරීක්ෂණය කර රේඛී සටහන ඇඳීමේදී විශාලණය පහත ආකාරයට සකස් කළ යුතුයි. බලන්න 149 පිටුවේ මැද තියෙනවා. උපනෙතේ විශාලණය වැඩි කිරීම අවනෙතේ විශාලණය වැඩි කිරීම මොකද්ද පුතේ තියෙන්නේ දෘශ්‍ය ප්‍රතිබිම්බය විශාල කර ඇඳ ඇති වාර ගන්න මම දැක්කා වගේ කී වාරයක් මේක ලොකු කරලා ඇඳලා තියෙනවද 3 වාරයක් සමහරවිට හැබැයි ඕගොල්ලන්ට පේනවා ලොකු ඒරියා එකක් හිතා ගන්න බැරි ඒරියා එකක් පේනවා මම පටක කොටසක් කියලා හිතමු දැන් පටක කියන්නේ මොනවද කියලා දන්නවද පටක කොටසක් කියලා හිතමුකෝ මේ මාකරනේ පටක කොටසක් තියෙනවා. එතකොට දානවා පුතේ. එතකොට දානවා. මේක මොකක්ද ලියලා 10 වැඩි කිරීම 20 වැඩි කිරීම භාගි. මොකද පුතේ ඒකද? භාගයයිද වැඩි වෙලාදී? උපනෙත කීයද පුතේ? 10යි. අවනෙත කීයද පුතේ? 20යි. ඒ භාගය කියලා දාලා. භාගය කියලා දාගෙන පේන ප්‍රමාණය වගේ මම කොච්චරක් කළාද ඇඳලා තියෙන්නේ? භාගයක් කළා. තාම ඔයගොල්ලන්ට මේව වුන්නේ නැහැ. මම මේ නිකන් කිව්වේ ඉස්සරහට ඉගෙන ගන්නකොට මයික්‍රෝබයොලොජි වගේ සබ්ජෙක්ට් එකක් තනිකර හදාරනවා නම් කැම්පස් එකට ගිහිල්ලා හොඳ වැටුපකට යන්න පුළුවන් පුතේ. මයික්‍රෝබයොලොජි වගේ විෂයක් විතරක් හදාරන්න පුළුවන්. හරි? එතකොට මතක තියාගන්න මෙයා half තේරුණා? half කියන භාගෙන් මේ විදිහට දාන්න. හරි? අපි පොඩ්ඩක් ලියමුද? මෙයා ප්‍රශ්නයක් ඇහුවා. චමොත් ප්‍රශ්නයක්. මොකද්ද පුතේ ඇහුවා මට මතක නැහැ. ඒගොල්ලන්ට හරියටම චිත්‍රම් හිතුවා. නෑ එහෙම මම ඒගොල්ලන්ට වෙච්ච සිද්ධියක් කියන්නම් දැන් ඔය චිත්‍ර ඇඳීම ගැන කියනකොට මම ඒකයි ඔයගොල්ලන්ට කියන්න පුතේ අඩු ගානේ චිත්‍ර කරන්නම ඕනේ නැහැ. නැටුම් කරන්න පුළුවන්, සංගීතය කරන්න පුළුවන්, නාට්‍ය රංග කලාව කරන්න පුළුවන්. බායි. කවුද? තිනුලිගේ නංගි බායි කියන බායි පුතේ. හරි. මේ හරිද? පව් වැඩේ තිනුලි බනින්න එපා. මේ ළමයා අඩු ගානේ මයික්‍රෝබයොලොජි ටික ගැන හරි අහගෙන ඉන්නවනේ, වටිනවනේ අහගෙන ඉන්න එකත් ළමයි. හරි? මේ පුතේ අපේ හිටපු බැජ් එකෙන් යම් ප්‍රමාණයක් මගේ විතරක් නෙමෙයි ඔය සයන්ස් ඒ සම්බන්ධ BSc මේ සම්බන්ධ බැජ් වලින් ඒ සමහර අය අයින් වෙලා යනවා. සමහර අය චිත්‍ර අඳින්න බැරි හින්දා අස් වෙලා ගියයි. මොකද මම කළේ සූලොජි ස්පෙෂල් වෙන සත්ව විද්‍යාව ශාක විද්‍යාව වල සත්ව විද්‍යාව ස්පෙෂල් වෙන කලේ ඉතින් ඇයි පුතේ ඉතින් දවසකට මයික්‍රෝබයොලොජි කරනකොට ලෙවල් 4 මයික්‍රෝබයොලොජි මට මතකද තිබ්බේ එක දවසට අඳිනවා රූප 100කට වැඩි. සමහර අයට රූපයක් අඳින්න කිව්වම
නහයෙන් අඬලා එතන මලගයක් කරනවනේ පුතේ. හොටු පෙරලා දෙස්වල හොටු ගාලා එක විකාරයක් කරනවනේ. එහෙම නෙමෙයි. ඒ Tamanට බැවරිච්ච වැඩේ කරන්න ඕනේ. නේද? දැන් සමහරවල් අහන දෙයක් තමයි මොකටද සර් අපි A level වලට සයන්ස් කරන්නේ අපි මොකටද මේ පුරවැසි ඉගෙන ගන්න? එහෙම ඒ පුරවැසි වගේ දේවල් හරියට ඉගෙන ගත්තේ නැති වුන් තමයි අම්මලා තාත්තලා ගිහිල්ලා මේ මහල් නිවාස වලට එහෙම දාන්නේ. නාස්තික පවුල විසුද්ධ පවුල එහෙම දාන්නේ නැති වුන් තමයි එහෙම කරන්නේ. තේරුණාද? ඒක මතක තියාගන්න. හරි? හරිද පුතේ? අපි එහෙනම් ලියමුද පොඩි නෝට් එකක්. තරුවක් දාමු. තරුව දාන්නේ වෙන පාටකින්. තරුව වෙන පාටකින් ලියන්නේ සාමාන්‍ය පාටකින්. මේ නෝට් එක දාන්නේ කවුද? මේ අපි මේකේ පිළිවෙලටද යන්නේ පුතේ? රෙජිස්ටර් පීරියඩ්ස්. අම්මා එහෙනම් ගිය සතියේ දැම්මේ ඔමෙත්ම නේද? ඔව් සර්. අද රුසඳි ඉන්නේ. රුසඳි කමන්නේ නැද්ද? මුලින් ඉඳන් හිටියද? කමන්නේ. රුසඳි මං හිතන්නේ ඔය නෝට් එක දාන මං හිතන්නේ 4 වෙනි පාර හරි 5 වෙනි පාර හරි. ලබන 4 වෙනි පාර වගේද රුසඳි නෝට් එක දාන්නේ? 6 වෙනි පාර සර්. 6 වෙනි පාර. ඒ ළමයා નિરાයාසයෙන් බාර අරන් නෝට් එක පිළිවෙලට ලියන ළමයි. ඉතින් ඒ රුසඳි දරන්නේ මෙහෙම කීප දෙනෙක් ඉන්නවා. බලෙන් බාර අරන් නෝට් එක දාන අය ඉන්නවා. පිළිවෙලට වැඩ කරන්න ලස්සනයි ආස. හරි? මේ ඒකම හැමෝටම පයින්ට් දෙන්න තියෙනවා. තව සති දෙකකින් විතර මම හිතා හිටියේ කොහොමද අපි පන්ති පටන් ගන්න හිතා හිටියේ පුතේ පටන් ගන්න බෑනේ. මම තව සති දෙකකින් විතර ටෙස්ට් එකක් කරනවා. ඔන්ලයින් Google form මෙහෙම එකක් නෙමෙයි. WhatsApp කරලා පේපර් එවනවා. ඕගොල්ලෝ උත්තර ලියන්න ඕනේ. පන්තියේදීම සාකච්ඡා කරලා අපි ලකුණු දාගන්න. ඕගොල්ලෝ අවංක උත්තර ලියන්න. ලියන එක ඉතින් මගේ අතේ නෙමෙයි වැඩේ තියෙන්නේ. සති දෙකකින්ද මම ලබන සතිය හරියටම දවස් කියන්නේ. ඊට පස්සේ ඒක ලකුණු හම්බුනාම පේරන්ට්ස් මීටින් එකකුත් තියෙනවා පුතේ. සෙෂන්ස් දෙකේ එකක් පේරන්ට්ස් මීටින් එකක් ගන්න. මොකද සමහර ළමයි කතා කරනවා සමහර ළමයි ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්නේ නැති ළමයි ඉන්නවා. අම්මලා තාත්තලාත් එක්ක මේ ගැන කතා කරන්න. අපි උගන්වනකොට ගේම් ගන්නවා සමහරවල්. බෑ මේක කතා කරන්න. පාඩම කියවනකොට කියවන්න තියෙන තැන දන්නේ. ඔව් කියන්නේ. ඒ පේපර් එළියදී කැමරාව ඔන් කරනවා. මට ඉතින් ඔයගොල්ලෝ විශ්වාසයි. මම 7 වසර ළමයි ගැන විශ්වාස කරනවා. මොකද කියන්නේ විශ්වාස නැද්ද වගේද? කවුරුන්ලා වැඩුවොත් ඔව් නේද? අම්මෝ විශ්වාස පරමා ඥාති. හරි. අපි ලියමු එහෙනම්. සරුවක් දැම්මම නේද? ලියමු. මේ අන්වීක්ෂයක් ඇසුරින් යමක් නිරීක්ෂණය කිරීමේදී අන්වීක්ෂයක් ඇසුරින් යමක් නිරීක්ෂණය කිරීමෙන් කියලා. යමක් නිරීක්ෂණය කිරීමෙන්. සර් ආයි කියන්න. අන්වීක්ෂයක් ඇසුරින් යමක් නිරීක්ෂණය කිරීමෙන් රේඛීය සටහන් ඇඳීමේදී රේඛීය සටහන් ඇඳීමේදී රේඛීය සටහන ඇඳීමේදී අප සර් රේඛීය සටහන් ඇඳීමේදී අප එය කොපමණ වාරයක් විශාල කර අඳින්නේද යන්න අප එය කොපමණ වාරයක් විශාල කර අඳින්නේද යන්න දැක්විය යුතුය දැක්විය යුතුය හරි පුතේ ටක් ගාලා පොතේ තියෙන ලස්සනට සමීකරණ ලියලා දාමුද මේ තියෙන්නේ මෙතන තියෙන සමීකරණ ලියමු ලස්සනට ටක් ගාලා ලියන්න මොකද්ද සමීකරණ නිල් පාට කොටුවේ තියෙන එක සර් වෙන පාටකින් ලියලා highlight කරන්න ඕනේ පුතේ වටේට highlight box කරන්න ඕනේ උපනිතේ විශාලනේ වැඩි නිල් පාට ඔව් පුතේ ඒක ගැන තමයි මාත්මේ කියන්නේ අහගෙන ඉන්නේ උපනිතේ විශාලනේ වැඩි කිරීම අවනිතේ විශාලනේ වැඩි කිරීම දෘශ්‍ය ප්‍රතිබිම්බ විශාල කර ඇඳ ඇති වාර ගන්න ලස්සනට ලියන්න සර් කියන්නේ සර් මගේ සර් මේ පන්ති පටන් ගත්තා සර් මගේ මේ wifi එක ඉවරුණා මගේ උපකරණයට සර්
වැඩ ගන්න නැතුව ගියා. දැන් තමයි වැඩ ගන්න මේ ලෑන්ඩ් ඔව් ෆෝන් එක Wi-Fi ගත්තේ. ඔව් සර් මේ මොන හරි කරාච්ච දැන් තමයි මේ Wi-Fi ආවේ. එහෙනම් දන ගහගෙන ඉන්න පුතේ විනාඩි 5ක් ඈ දන ගහගෙන ඉන්න පුතේ විනාඩි 5ක් මේව කරන්න මියුර පොඩ්ඩක් ඉන්න මියුර මම ඔයාලට යන ඉඩ ප්‍රමාණය කියන්නම් පොඩ්ඩක් කොහොම ඉන්නකෝ මේ කොච්චරක් විතර ඉඩ ගියාද පුතේ කියන්නේ ඔය ඔක්කො ලියන්න කලින් ඒක මේ ෆුල් ස්කැප් එකේ පැත්තක් තියන්න පුතේ ෆුල් ස්කැප් එකේ පැත්තක් තියලා 149 පිටුවේ සමීකරණ ලියන්න නිල් පාට කොටුව ලියන්න සර්. මේගොල්ලෝ තමයි කියන්නේ දන ගහගෙන ඉන්න කියමු මං කෝ එහෙම ඕනේ සර්. කියලා එක පැත්තක්ම ඇති අර එකේ ලියන්න. ඔව් පැත්ත සිතික සන්දිල් ඉන්නවද? සිතික සන්දිල් ඉන්නවද? සිතික ඉන්නවද? ඉන්නවා සර්. සිතුක ඉන්නවද? සිතුක සර් මොන පාඩම් වලින්ද විභාගෙට එන්නේ? සර් උසාවි පෙන්නන්න ඕන. සර් මේ චමෝත්ලා ගෙදර පූසෙක් ඉන්නවා චමෝත් උට ගහලා මාරලා පව් වැඩේ. අපේ පොඩි එකෙක් ඉන්නවා විනුම කියලා. මේ පූසාගෙන දීලා මාල් ටැංකියට දාන්න. චමෝත් පූසව මාල් ටැංකියට දාලා දුන්නා. එයා හිතලා තියෙන පූසට පීනන්න පුළුවන් කියලා. අනේ මම නෙමෙයි දවස් පුස්මස් ගන්න ආසී තියලා. ආ මම පූසාට ආවේ නේ. මේ පළවෙනි පාඩම් 6 බලා ගන්න ඕන හොඳටම ඈ. හරි සර්. තවත් බෑ නිවන්දනේ සර් විභාගෙ තියෙන්නේ කවදද කොට ලැබෙන සතියේද? මම ලබන සතිය හරියටම දවස් කියනවා පුතේ. සර්. සර් ලියලා ඉවරයි. හොඳයි. හරි. අද අකිඳු නෑ නේද? හරි. පුතේ එහෙනම් අපි ඒකේ ගණන් හදන්න මොකුත් නෑ පුතේ. ලියමු අනුමාත්‍රිකාවක් තියෙන එතන බලන්නේ මේ සමීකරණයට යටේ සංයුක්ත ආලෝක අන්වීක්ෂය මගින් ශාඛ හා සත්වපටක නිරීක්ෂණය. සංයුක්ත ආලෝක අන්වීක්ෂය මගින් ඔව් වෙන පාඩකින් ලියමු නේද? එහෙම හොඳයි නේද? සංයුක්ත ආලෝක අන්වීක්ෂය මගින් ශාඛ හා සත්වපටක නිරීක්ෂණය. ලබන සතියේ මේ පාඩම ඉවර කළා. මේක ඉවර කළා අපි මොකද පටන් ගන්න? ඊළඟට එහා තියෙන පාඩම පටන්. සකලියු. දැන් අපි මොකද තියෙන්නේ කියලා මට මතකත් නැහැ. 11 කරානේ අපි. ඒ ජර්නි ධ්වනිය කළානේ පුතේ අපි. දැන් ඉන්ද්‍රියන් එකක් යනවනේ. වායුගෝලය. වායුගෝලය. මම වායුගෝලයට රූපයක් එවනවා. ඒක ඇඳලා A4 එක ලස්සනට ඇඳලා පාට කරලා තියාගන්න ඕනේ. හැමෝටම කැමරාව ඕන් කරලා මට පෙන්වන්න කියනවා. තේරුණාද? මම WhatsApp කරලා රූපයක් එවනවා. හරියට එහෙම. ඇහුන්නේ පුතේ? හොඳට මන්දින්න බැරුණොත් එහෙම
එළනවා. සර්ගේ සිග්නල් ප්‍රශ්නය. සිග්නල් ප්‍රශ්නය මම ක්ලෝ ගාඩ් වලින් පුතේ මදින්නේ. හරි. හරි. බලන්න. අඳින්න කිව්වේ නෑ පුතේ. මාතෘකාව ලියන්න කිව්වේ. සංයුක්ත ආලෝකාන්වීක්ෂය මගින් ශාඛා සත්ත්වපටක නිරීක්ෂණය. හරි. බලන්න පුතේ ඔය උතන තියෙන ඇත්ත රූපයක් 10.7 තියෙන්නේ. රෝහියෝ කියන ශාකයේ අපි බලමු රෝහියෝ කියන්නේ මොකක්ද කියලා පස්සේ. යටි අපි චර්මයේ යටි ශාක පත්‍රයේ යටපැත්තේ පටක නිරීක්ෂණය කරාම බලන්න දාලා තියෙන්නේ මොකද්ද 10 වැඩි කිරීම 4. දැන් උතන 10 කියන්නේ මොකද්ද? ටක්කල කියන්නේ දැන් දන්නවා. 10 කියන්නේ මොකද්ද? උපනෙත. 4 කියන්නේ මොකද්ද? අවනෙත. දැන් බලන්න ඒක එක්කෙනෙක් ඒක දිහා බලාගෙන අඳපු එක දාලා තියෙනවා. ඒ අඳපු ඒවට කියන්නේ රේඛීය සටහන් කියලා. බලන්න අඳිනකොට පුතේ තනි රේඛාවෙන් අඳින්නේ නෙමෙයි. පැන්සල මුද්‍ර උල් කළා. පැන්සලෙන් විතරයි අඳින්නේ. මේ මෙහෙම අඳින්නේ නැහැ පුතේ ඈ. මේ මෙහෙම ඇඳලා. මෙහෙම ඇඳලා. ඔහොම ඇඳලා පාට කරන්න ෂේඩ් කරන්න. ඔහොම පාට පැන්සල් වලින් පාට ඒව කරන්නේ නැහැ. ඒව කරන්නේ නැහැ විද්‍යාත්මක රූප සටහන් වල. තේරුණාද? හරි? එතකොට මතක තියාගන්න ඒක දැන් දාලා තියෙන විදිය බලන්නකෝ 10 වැඩි කිරීම 4 වැඩි කිරීම 3. එතකොට දැන් ඒකේ 10 කියන්නේ මොකද්ද? දැන් ඒකේ 10 කියන්නේ මොකද්ද? ටක්කල කියන කට්ටිය. උපනෙත. 4 කියන්නේ මොකද්ද? අවනෙත. වැඩි කිරීම 3 කියන්නේ මොකද්ද? අපි ඇහෙන් හිතලා විශාල කරලා අඳපු ප්‍රමාණය නේද? හොඳයි ඔයගොල්ලෝ. ලියමු. සාමාන්‍ය පාඩේ. ආලෝක අන්වීක්ෂය ඡේදයක් ඈ ආලෝක අන්වීක්ෂය ආධාරයෙන් සාමාන්‍ය පාඩේ ආලෝක අන්වීක්ෂය ආධාරයෙන් රෝහියෝ පත්‍රයක ආධාරයෙන් රෝහියෝ පත්‍රයක වර්තමාන්තරික පුතේ පත්‍රයක යටි අපි චර්මීය පටකයක් යටි අපි චර්මීය පත්‍රයක් නිරීක්ෂණය කළ විට එය මෙසේය හරි පුතේ 10.7 10.8 රූප දෙක අලවන්න ඉඩ තියෙනවා. එක ළඟ මෙහෙම අලවන්න පුළුවන් නම් හොඳයි. පොඩ්ඩක් ඉන්න. පුතේ මොකද ඇහුන්නේ? හරි? හොඳයි දරුවා. ලියමු. අලුත් ඡේදයකට ගිහිල්ලා. අලවන්නේ තිබ්බනේ. එලෙසම මිනිසාගේ කොපුල් සෛල මොනවද පුතේ කොපුල් සෛල කියලා කියන්නේ? කොපුල් සෛල කියන්නේ කොයිද කොපුල තියෙන්නේ? කනේ. ප්‍රමුදිත ඉන්නවද අද? ප්‍රමුදිත නැහැනේ. එලෙසම මිනිසාගේ ඔව් මම ප්‍රශ්නයක් අහුවා පොඩ්ඩක් කලබල වෙන්න එපා. කොපුල් සෛල කොපුල කියන්නේ කොහෙද? කම්වල කවුද ඒ කිව්වේ? කන
තිනුලි ගේ අම්මා සිංහල උගන්වන්න. සර් දැන්ට මොනවද කරේ සර්? සර් මේ සිග්නල් ප්‍රශ්නයක් හින්දා මේ මාව ගියා. ඔව් ගියාද පුතේ වැටේ බලائන. තිනුලි මොනවද උගන්වන්නේ අම්මා? ඒක වැටුනේ. උමෙත් අපි එකට ඉඩ තියාගමු පොඩ්ඩක්. අන්තිම ටිකනේ යන්නේ පුතේ. කොපුල කියන්නේ කම්බුල. එතකොට කොපුල් සෛල කියලා ගන්න මේ එළියෙන් නෙමෙයි ගන්නෙ. එළියෙන් නෙමෙයි ගන්නෙ. කට හොඳට හොදලා අර ඕගොල්ලෝ දන්නවද අයිස් පළං වල ඇතුලේ තියෙන අර පෙත්ත වගේ මේ කෝට්ට ඒකෙන් පොඩ්ඩක් කම්බුල ඇතුල් පැත්ත මෙහෙම ඌරලා ගත්තාම කම්බුලේ සෛල ගැලවිලා තද කරලා ඌරන්න එපා ලේයි එතකොට නිකන් මෙහෙම කරලා ගත්තාම එනවා. ඒවා තමයි කොපුල් සෛල කියලා. තේරුණාද? ලියමු. මොකක්ද අන්තිම කිව්වේ? මම කොපුල් සෛල ගැන දැනගත්තා. මිනිසාගේ රුසදී මම කොපුල් සෛල ගැන දැනගත්තා. ඔව් කිව්වා හොඳයි කිව්වා සමහර අය. එලෙසම මිනිසාගේ කොපුල් සෛල අන්වීක්ෂ්‍ය ආධාරයෙන් ප්‍රමුදිත විතර නෙමෙයි. තව මේ කවුද ගිය සතිය ආවේ අපේ ශාන්ත සර්ගේ දුව කවුද? සමුදිනේ. සමුදියම තාත්තා හොඳ දක්ෂ භාෂා ගුරුවරයෙක්. මම මේ ප්‍රමුදිතවත් අල්ලගන්නද ප්‍රමුදික තාත්තත් හොඳ සිංහල ගුරුවරයෙක්. ඒකයි. සමුදි සද්ද නැතුව ඉන්නවනේ. හරි. මොකද කොපුල් සෛල අන්වීක්ෂ්‍ය ආධාරයෙන් නේ. නිරීක්ෂණය කළ විට ටීචර්ස්ලා 3-4 දෙනෙක්ගේම දරුවෝ ඉන්නවා. නිරීක්ෂණය කළ විට එය දැකගත හැක්කේ මෙලෙසටය. පුතේ එය දැකගත හැක්කේ මෙලෙසටය. පුතේ 150 පිටුවේ මගේ නම් තියෙන රූපේ 10.9යි 10.1යි බිඳුවයි බලන්න රූප දෙකම 150 පිටුවේ මගේ නම් තියෙන. සර් 10.8 දැන් අඳු. 10.8 10.8 නෙමෙයි එතන තියෙන්නේ නේද? 10.9යි 10.10 එහෙම නැත්නම් 10.1යි බිඳුව නේද? ඒක දිහා බලන අදිතිය රූපේ වගේම දෙනවද? එහෙමද? සර් මට කොච්චර කවුද රුසඳි යාළුවට කියපුව කොච්චර ඉඩ තියන්න ඕනද කියලා. කොතනින් මේ සෙෂන් එක ඉවර වෙනවා පුතේ මෙතන. කොයා කිව්වද? ඔයා කොතෙන්ද නැවැත්තුවේ කියලා අහනවා. එහෙම නැතුව කියන්න බෑනේ. සංයුක්ත ආලෝක අන්වීක්ෂණ වලින් ශාක හා සත්ත්ව පටක නිරීක්ෂණය කියන. දැන් කියන්න කොච්චර ඉඩ තියන්න ඕනද කියලා යාළුවා. අලවන්න ඊට ටික තමයි ලියපු ටිකයි. පැත්තක් වගේ හොඳයි නේද? පැත්තක් තිබ්බනම් හොඳයි නේද? CR එකේ. 20යි. හරි. thank you. මම අන්න හරි. මම තමයි අවස්ථාව සලසලා දුන්නේ. මට තමයි thank you කියන්නේ. හරි. සුසඳි ඊට පස්සේ thank you කියන්න. හරි. වෙල්කම්. ලියමු අනුමාත්‍රිකාව ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. ඒ කිව්වේ දැන් අර මම මේගොල්ලෝ ඉඳ තියාගත්තේ. ඔව් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. ඔව් නේ. පාඩමේ අන්තිම අනුමාත්‍රිකාව. අද අපි නිකන් පොඩ්ඩක් මූලාරම්භයක් අරන් එක නවත්තනවා. ලබන සතියේ ඉවර කළා අලුත් පාඩමක් පටන් ගන්න. මම යන්නේ. හැබැයි ඕනනම් මට ඊළඟ සෙෂන් එකේ විනාඩි 5-10 කරන් මේක ඉවර කරන්නවත් පුළුවන්. අනේ 10කින් වගේ පුළුවන් ෂුවර් එක. මොකද කියන්නේ අපි ඉවර කරමුද? ඒක හොඳයි නේද? හරි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ටක් ගාලා කියන්න. සුසඳි පළවෙනි පේලි 3 විතර කියන්න 4 කියන්න ටක් ගාලා. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කදම්බයක් උපයෝගී කරගනු ලැබේ. මේ සඳහා සජීවී නිදර්ශක භාවිත කළ නොහැකිය. ඔව් පොඩක් අර ඇහෙනවා මදි පුතේ කියන එක ඔජිත. එතන ඉඳන් කියවන තව පේලි 3ක් 4ක්. 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 4ක්.
ඉලෙක්ට්‍රෝන අනිත්‍යක උපරිම විශාලන බලය අලක්ෂ ගුණයක්. ලක්ෂ ගුණයක් පමණ වේ. එහි උපරිම විභේදනය 0.005 බිංදුවයි දශම බිංදුවයි 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 පහ. බිංදු තුනක් තියෙනවා දශම වලට පස්සේ. හරි? මයික්‍රෝමීටර්. මයික්‍රෝමීටර් පමණ වේ. මෙය නිරෝධී අසක විභේදන නොහැකිය. විභේදන හැකියාව මෙන් 2 ලක්ෂ ගුණයක්. ඉහළ දැන් වේ. පාඩම් කරපු අය ඉන්නවා නම් හරි. මට කියන්න ආලෝක අන්වීක්ෂයේ විශාලනය කී ගුණයයිද? මේක 5 ලක්ෂයක් කියනවනේ. ආලෝක අන්වීක්ෂයේ කීයයිද? මතක නැහැ කාටවත්. මම දන්නවා. මතක නැහැ. මම ඉගෙනුවා. බිඳුවයි දශම නෑ නෑ ඒ විභේදනයේනේ. අර 5 ලක්ෂ වගේ කී වාරයක්ද කියලා මං ආන්නේ. මම මහන්සිලා ඉගෙනුවා. 2 ලක්ෂ 10 වාරයක් කීයක්ද? 10 වාරයක් 2000යි. හොඳයි ඈ. කවුද 2000 කිව්ව හොඳයි ඈ. මට තියාගන්න. අත්කාචේ 10යි. ආලෝක අන්වීක්ෂය 2000යි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කීයයිද? ලක්ෂ 5යි. කීයයිද? ලක්ෂ 5යි. ලක්ෂ 5ක් ලොකු වෙලා පේනවා. තේරුණාද? එහෙමම පෙන්නලා බලන්න මතක නැත්තම්. පෙන්නන්න පිටුව 144 45. අත්කාචේ සුද්ධජීවි නිරීක්ෂණය කළ නොහැකි නමුත් සංයුක්ත ආලෝක අන්වීක්ෂය 2000 වාරය සුද්ධජීවි නිරීක්ෂණය කළ හැකිය. වැඩි දියුණු කළ සංයුක්ත ආලෝක අන්වීක්ෂය උපරිම විශාලනය 2000 වාරයක් පමණ වේ. ඔන්න පාඩම් කරලා නැහැ කට්ටිය. එහි උපරිම විභේදනය මයික්‍රෝමීටර 0.2ක් පමණ වේ. මේකේ උපරිම විභේදනය කීයද? මයික්‍රෝමීටර 0.5යි. ඕවා විභාගෙට එන්න පුළුවන් පුතේ. ඕවා එන්න නැති වෙන්න බෑ. ඕවා වැඩිපුරම එන්න පුළුවන් මොන වගේ ප්‍රශ්න වලටද පුතේ? ඉරි ගහන ප්‍රශ්න වලට එන්නේ ඕවා එනකොට. තේරුණාද? ඒව ඔළුවේ තියාගන්න ඕනේ. තව කැලලක් අපිට කියවන්න පුළුවන් පුතේ. කිරුණු. වොජිත නවත්තපු තැන ඉඳන් කියවන්න. වෛරස්. වෛරස් ආලෝක අන්වීක්ෂණයෙන් නිරීක්ෂණය කළ නොහැකි අතර එම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණය නිරීක්ෂණය කළ හැකිය. අන්න හරි. දැන් මේ දවස්වල ඉතින් ඩෙල්ටා ප්‍රභේද, අර ප්‍රභේද, මේ ප්‍රභේද ඒවා ඔක්කොම බලන්න වැදගත් වෙන්නේ මොකද්ද? මේ වෛරස් එහෙම නිරීක්ෂණය කරන්න වැදගත් වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය තමයි. තේරුණාද? එතකොට පුතේ මතක තියාගන්න සාමාන්‍ය ආලෝක අන්වීක්ෂයේ ආලෝක කතාවක් පාවිච්චි මේ ආලෝක ධාරාවක් පාවිච්චි වෙන්නේ මේකේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් පාවිච්චි. අරකට කරන්ට් එක අත්‍යවශ්‍යම නැහැ. මේකට කරන්ට් එක අත්‍යවශ්‍යයි. අරක එහා මෙහා ගෙන යන්න පුළුවන්. මේක එහා මෙහා ගෙන යන කොටස් වෙන් කරලා ගෙන යන්න ඕන ප්‍රමාණය ඉතාමත් විශාලයි. කාමරයක් ඇතුලේ තියෙන්න ඕනේ කාමර රික්තකයක්. හුලං අයින් කරපු දෙයක් තියෙන්න ඕනේ. එතකොට අපිට ඒක ඇතුලේ ඉන්න බෑ. අපි එළියේ ඉඳන් කම්පියුටරයක් ආදාගෙන නිරීක්ෂණය කරන්න. රික්තකයක් කියන්නේ හුලං නැත්තම් ජීවිතයක් තියන්න පුළුවන්ද බැයිද? බැහැ. ජීවිතයක් තියන්න බෑ. එහෙනම් පණ තියෙන දේවල් මේකෙන් බලන්න බෑ. තේරෙනවද? අජීවී දේවල් විතරයි බලන්න පුළුවන්. මම ලින්ක් එකක් එවන්නම්. අපි ඊළඟ එකේ විනාඩි 10ක් කරන් මේක සාකච්ඡා කරමු. ලින්ක් එකක් එවනවා. අලුත් අය කලබල වෙන්න එපා.